නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා රැගෙන අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් බාහිර ලෝකයේ පිළිබඳව අපට විශ්වාසයක් තබන්න හැකියාවක් නැහැ. ආදරෙන් දයාවෙන් ආමන්ත්‍රණය ලැබෙන අතරේම රළු පරළු සැරපරු ආමන්ත්‍රණයත් කොයි මොහොතේ හෝ අපි කරා එන්න පුළුවන්. ඉතින් මේ සියලු අවස්ථාවන්නේ අකම්පිතව සිත මෛත්‍රියෙන් පුරවා ගැනීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය ඔබට මතකයි ගියවර වැඩසටහනේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පවසා වදාළ. ඉතින් මේ සියලු අවස්ථාවන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපට උදා වෙන්නේ අද දවසෙත් මේ උතුම් දහම් සාකච්ඡාව පිණිස ගෞරවයෙන් මහා සංඝරත්නයේ වැඩම කරවන්නට යෙදුන වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්පොත සමූහයේ පින්වත් සමාජිකාවන් විසින් තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් එහෙමනම් පින්පොත සමූහයේ පින්වත් සමාජිකාවන් සියලු දෙනාත් කැටුව ඔබ හැම දෙනාමත් කැටුව ගරුතර මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡාව පිණිස කාලය උදා වුණ අපි අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවයෙන් නැවත වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. අපි මේ දවස්වල නීවරණ ගැන නැවත නැවත කතා කර කර ඉන්නේ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් දේශනා කළා මේ අකුසල් දුරු කරලා කුසල් වැඩි වීම සම්බන්ධව. කුමන්ති විශාල සල්වනයක් තියෙනවා. ඒතර මේ සල්වනේ මේ ඒ ගස්වලට හැදිලා තියෙන පිළිල. ඒතර මුලින්ම කරන්නේ මොකද්ද? බුද්ධිමත් කෙනා පිළිල අයින් කරනවා. පිළිල අයින් කරලා තමයි පෝර දාන පටන් ගන්න. ඊට පස්සේ තමයි සාතු සප්පායම් කරන්න පටන් ගන්නේ. ඒ වගේම පිළිල අයින් කරලා පිරිසුදු කරනවා කියනවා බිම. ඊට පස්සේ තමයි පෝර දාන්නේ. ඒ වගේ මේ අපේ හිතෙත් ඉස්සෙල්ලා මේ අකුසල් දුරු කරලා ඉන්න ඕනේ. ඒතර අකුසල් දුරු කරන්න එයාගේ හිතේ හැමතිස්සෙම අපි දැන් මේ දක්වා කතා කරපු දේවල් වලින් අපිට තේරුණා මේ ගොඩක් වැදගත් වෙන ගුණයක් තමයි මෛත්‍රිය කියන එක. එහෙමයි ස්වාමීනි. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ඒවා. එහෙයි. ඒතර මේ ගුණ සම්පත්තිය බොහෝ කොට තියෙන කෙනාට අනිත් සියලු කුසල් උපදින්න හරි ලේසි බවක් තියෙනවා. පහසු බවක් තියෙනවා. එතකොට අනිත් සියලු කුසල් මනාකොට බොහොම ලස්සනට හිතේ තැම්පත් වෙලා පිහිටලා තියෙන්නේ කුමක් එක්කද? මේ අර තමන්ගේ හිතේ තියෙන මෛත්‍රියත් එක්ක. එහෙමයි. ඒතර මේ මෛත්‍රිය නම් වූ කුසලය බොහෝ කොට හිතේ පිහිටලා තියාගන්න වාසනාවක් තිබ්බොත් එහෙම ඒ කෙනාට විශාල භාග්‍යයක්. එහෙමයි. අදත් මම කල්පනා කළා මේ මෛත්‍රියේ පිහිටන්න බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනා කරපු ලස්සන අවස්ථාවක් පිළිබඳව විස්තර කරා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දේශනාව මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත්තාංශයේදී කෝසම්බී කියලා ඒත් සූත්‍රයක් තියෙනවා. ඒත් මේ රණ්ඩු ඇති වුණාට පස්සේ ඒක විසඳ ගන්න ක්‍රමයක් මේ. එහෙමයි. ඒතර ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ഘോഷිතාරාමේ. ඒ දවස්වල කොසඹෑ නුවර භික්ෂුන් වහන්සේලා අතර රණ්ඩුවක් හට අරගෙන තිබුණා. දබරයක් හට අරගෙන තිබුණා. වාදයක් හට අරගෙන තිබුණා.
එකිනෙක කෙනාට වචන නැමැති ආයුධ වලින් විද ගන්නවා කියන. එහෙමයි. ගෝහිතාරාමේ. ගෝහිතාරාමේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය හරියට කලකෝලහල විත්තනක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඔව්. නමුත් එකිනෙක කෙනා කරුණ අවබෝධ කරගන්නේ නැහැ කියනවා. තීරුම් බේරුම් කරගන්න සූදානම්ුත් නැහැ කියනවා. එකිනෙක කෙනාට තීරුම් කරවන්නෙත් නැහැ. එකිනෙක සඳහා කවුරක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒතර එක්තරා භික්ෂුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා මේ කාරණේ කියා සිටියා. ඊට පස්සේ භික්ෂූන් භාග්‍යතුන් වහන්සේට මෙහෙම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කොසඹෑ නුවර භික්ෂූන් අතර රණ්ඩුවක් හට අරගෙන තියෙනවා. දබරයක් හට අරගෙන වාදයක් හට අරගෙන. එකිනෙක කෙනාට වචන නැමැති ආයුධ වලින් ස්වාමීනි විද ගන්නවා කිව්වා. එකිනෙක කෙනා ප්‍රශ්න තේරුම් ගන්නෙත් නැහැ කිව්වා. ප්‍රශ්නේ වටහා ගන්නෙත් නැහැ කිව්වා. එකිනෙක කෙනා විඳ ගන්න කල්පනා කරන්නෙත් නැහැ. ඒකට කිසි කෙනෙක් මැදිහත් වෙන්නෙත් නැහැ කිව්වා. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට අමතලා පින්වත් භික්ෂුව එන මෙහි එන්න කිව්වා. ඒ භික්ෂුන් වහන්සේට මගේ වචනයෙන් අමතන්න කිව්වා ආහිපතුන් වහන්සේලට ශාස්ත්‍රුන් වහන්සේ කතා කරනවා කියලා. එහෙමයි. එසේ ස්වාමීනි කියලා භික්ෂුව බුදුරජාණන් වහන්සේට පිළිතුරු දීලා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ හිටියේ තැනට වැඩියා. ගිහින් ඒ භික්ෂුන්ට මේ භික්ෂුන් වහන්සේලා වැඩි බුදුරජාණන් වහන්සේට පිළිතුරු දීලා. ඊට භික්ෂුන් වහන්සේලා ගිහින් කෝ ප්‍රියාහිපතුනි ආන්න ඔබ වහන්සේලට බුදුරජාණන් වහන්සේ අමතනවා කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට වැඩම කළා. ගිහිල්ලා ඉතින් වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. එතකොට වාඩි වුණ භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි ඔබලා මේ රණ්ඩු කරගන්නවා කියන්නේ ඇත්තද කියලා. එහෙමයි ස්වාමීනි. දබර කරගන්නවා කියන්නේ වාද කරගන්නවා කියන්නේ වචන නැමැති ආයුධ වලින් විද ගන්නවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එහෙමයි. ඊට පස්සේ එකිනෙක කෙනා කරුණ තේරුම් ගන්නත් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන ඇත්තද කියලා ඇහුවා. ඊට පස්සේ විසඳ ගන්න කල්පනා කරන්නෙත් නැහැ කියන ඇත්තද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කිව්වා. පින්වත් මහණනි මේ ගැන මොකද්ද හිතන්නේ? ඔබ යම් දවසක රණ්ඩු කරගන්නකොට, දබර කරගන්නකොට, විවාද කරගන්නකොට එකිනෙක කෙනාට වචන නැමැති ආයුධ වලින් විද ගන්නකොට එතකොට මේ වෙලාවේදී තමන් ඉදිරියේ ඉන්න හෝ නැති හෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන මෛත්‍රී සහගත කාය කර්ම පිහිටලාද තියෙන්නේ කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ඒ කයින් කරන්නේ එතකොට මෛත්‍රී දෙයක් නෙමෙයි එතකොට. ඉන්න පිරිසටතර මෛත්‍රී දෙයක් නෙමෙයි කරන්නේ, නැති පිරිසට මෛත්‍රී දෙයක් නෙමෙයි කරන්නේ මේ වෙලාවට. හිතනවා දැන් මේක ආරංචි වුණා කියලා මේ කටයුත්ත. ඒත් නැති පිරිසට මොකද වෙන්නේ? ඕස් ගාලා ගිනි ගන්න ඕනේ. එහෙමයි. දැන් ගෙදර දෙමව්පියෝ නැති වෙලාවේ ඔන්න අපේ සහෝදරයෝ අතර මේ කලකෝලහලයක් හටගත්තා කියලා. එහෙමයි. දැන් දෙමව්පියෝ නැහැ. කලකෝලේ හට ඕක ආරංචි වෙච්ච ගමන් මොකද දෙමව්පියන්ට? සතුටද තියෙන්නේ? නැහැනේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්නකොට අඩු ගානේ දැන් ගෙදර ඉන්න දරුවෝ මේක හිතනව නම් අනේ දෙමව්පියන්ට මේක ආරංචි වුණොත් එහෙම කොච්චර මේ දුකක් ඇති වෙයිද දන්නේ නැහැ. ඒ නිසා කෝලාහලේ නවත්තන්න. අනේ නිසා කෝලාහලේ නතර කරනවා. එහෙමයි ස්වාමීනි. බලන්නකොට අර ඊ රණ්ඩු කරගන්න වෙලාවට මේ මෛත්‍රිය පිහිටන්නේ නැහැ තමන් ගාව නැති කෙනා ගැන. එහෙමයි. ඒ කෙනා දුකටපත් වෙයි, ආරංචි වෙලා කලබලයටපත් වෙයි, අඬාවි, දොඩාවි. දැන් සමහරට කඩිමුඩි දුවගෙන ඒවි. ඒ මොකක්වත් ඔලුවට එන්නේ නැහැ. ඒතර ඉන්න ඒ නැති පිරිස ගැන කොහොමද නැති වෙන්නේ නැත්තේ? මෛත්‍රියක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් හදාගන්නකොට තමන් මේ පැත්ත හිතන්න ඕන. මේක අනිත් අයට මෙතන ඉන්න පිරිසටත් දුකක් එතකොට මේ වෙලාවේ. එහෙමයි. ප්‍රශ්නයක් හදාගන්නකොට. නැති පිරිසට මේක ආරංචි වෙච්ච එකම කරදරයක් එතකොට. සමහරලාට එතන වගකිය යුතු පිරිසට ඊට පස්සේ ලෝකයා චෝදනා කරන්නේ කාටද? ඒක නෙමෙයි මේ වගේ පොඩි උන් දෙන්නේ දාලා ගියා මෙහිමයි. ඒක ලෝකෙ මිනිස්සු බයින කාටද? එහෙමයි. අර කට්ටිය බයින එතකොට. එහෙයි. ඒත් බලන්න මේ සියලු අවලාද ඔක්කොම එනවා. එක්කෙනෙක් මේක දෙන්නෙක් කරගන්න වැඩකි. දැන් බලන්න දැන් ලංකාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කරගන්න වැඩ නිසා ලෝකයාම බයින අවස්ථා නැද්ද? එහෙමයි ස්වාමීනි. එක්කෙනෙක් දෙන්නෙක් දාගන්න ප්‍රශ්න නිසා ලෝකෙම මේ ජාතියම නිඳා ගන්න අවස්ථා තියෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා සමහර කරන දේවල් නිසා සමස්ත සංඝයාටම ගරහන අවස්ථා තියෙනවා. එහෙමයි. සමස්ත සංඝයාටම ගරහන අවස්ථා තියෙනවා. පොඩි දෙයක් කරගන්නේ ඔක්කොම ගරහනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඒ වගේම කියනවා ඒ වගේම තමන් ඉදිරියේ ඉන්න හෝ නැති හෝ සබ්‍රාහ්මචාරීන් වහන්සේ ඔබ ගැන ඔබ තුළ මෛත්‍රී වචන පිළිලා තියෙනවද කියලා බලන්න කියනවා. තමන් මෙතන වචන පරුස වචනින් විද ගන්නවා කියලා කියන්නේ නැති කට්ටියට දැන් මේක ආරංචි ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න අපි මෛත්‍රී වචන පාවිච්චි කිරීම තුළම ඉන්න පිරිසට සහනයක්, නැති පිරිසට සහනයක්. ස්වාමීනි දැන් ප්‍රශ්නයක් අපි දෙන්නෙක් අතර ඇති වුණාට බොහෝ පිරිසකට ඒක පීඩාවක්. හිතනවාද නෝනේ මහත්තයා අතර ප්‍රශ්නයක් වුණා කියලා? එහෙමයි. දරුවා අපි නෝ ගෙදර නැහැ කියලා පිටරටක ඉන්නවා කියලා මේක ආරංචි වෙච්ච ගමන් දරුවන්ට මොකක්ද තියෙන්නේ? දුකක් නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පීඩාවක් නේ. එහෙයි. මොනව කරගන්නේ? ඒ දෙපාර්ශ්වයේ දෙමව්පියන්ට, එහෙමයි ස්වාමීනි. අනිත් සහෝදරයන්ට. එහෙයි. ඉතින් කිසි කෙනෙක් ගැන හිතන්නේ නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ මේනේ. සැබෑ මෛත්‍රී කියලා කියන්නේ ඒකයි දැන් මේ සැබෑ මෛත්‍රියට එනවා කියලා කියන්නේ ඉන්න පිරිස ගැනයි නැති පිරිස ගැනයි සමහර අනාගත පිරිස ගැනයි මේ සියලු දෙනා ගැනම උදාර සිතක් තියෙන කෙනෙක් කියන්නේ. එහෙමයි ස්වාමීනි. සියලු දෙනා ගැනම උදාර හිත. දැන් ඉන්න වේවා නැති වේවා අනාගතේ පහළ වෙන වේවා සමහර අතීතේ හිටපු වේවා. සමහර අපි අකටයුත්ත කරගත්තු සමහරලාට මියගිය දෙමව්පියන්ට බයින මිනිස්සු නැද්ද සමහර විට. එහෙමයි. තියෙනවනේ. මැරිච්ච මිනිස්සුන්ට බයිනවා. අහිංසක මිනිස්සුන්ට. එහෙමයි. ඒක කෙනෙක් කරගන්න අකටයුත්තක් මැරිච්ච මිනිස්සුන්ට බයිනවා. අනාගතේ පහළ වෙන මිනිස්සුන්ට බයිනවා. ළඟ ඉන්න මිනිස්සුන්ට බයිනවා නැති මිනිස්සුන්ට බයිනවා. තාම මේ කයින් මෛත්‍රිය නැතුව කරගන්න දේවල්. එහෙමයි ස්වාමීනි. තමන් ඉදිරියේ ඉන්න හෝ ඉදිරියේ නැති හෝ සබ්‍රාහ්මචාරින් අතරගේ ඔබ තුළ මෛත්‍රී වචන පාවිච්චි පිළිලා තියෙන. ඒ වගේම ඒ වෙලාවේ තමන් ඉදිරියේ ඉන්න හෝ ඉදිරියේ නැති හෝ සබ්‍රාහ්මචාරින් වහන්සේලා ගැන ඔබ තුළ මෛත්‍රී සහගත අදහස් පිළිලා තියෙනවද කියලා ඇහුවා. ස්වාමීනි එහෙම නෑ කිව්වා. එහෙමයි. ස්වාමීනි එහෙම නෑ කිව්වා. ඉතින් පින්වත් මහණනි ඔබ යම් දවසක රණ්ඩු කරනකොට, දබර කරනකොට, වාද කරනකොට එකිනෙක කෙනාට වචන නැමැති ආයුධ වලින් විද ගන්නකොට ඒ වෙලාවේ තමන් ඉදිරියේ හිටියත් තමන් ඉදිරියේ නැතත් ඒ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ගැන ඔබ තුළ මෛත්‍රී කායික ක්‍රියා ඇති වෙන්නේ නැත්තම් මෛත්‍රී වචන පිහිටන්නේ නැත්තම් හිටියත් නැතත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ගැන මෛත්‍රී අදහස ඇති වෙන්නේ නැත්තම් ඉතින් අහනවා දැන් සංඝයා ගැන එතකොට මේක ඇති වෙන්නේ නැත්තේ. එහෙමයි ස්වාමීනි. හිස් මිනිසුනේ අසවල් දෙයක් දනිමින්ද අසවල් දෙයක් දකිමින්ද රණ්ඩු කරගන්න කියලා ඇහුවා. දබර කරගන්න කියලා ඇහුවා. වාද කරගන්නේ. එකිනෙක කෙනාට වචන නැමැති ආයුධ වලින් විදගන්නේ. ඒ මදුවට එකිනෙක කෙනා තීරුම් ගන්නෙත් නැහැ. තීරුම් ගන්න මහන්සි ගන්නෙත් නැහැ. එහෙමයි. ඒ වගේම කියනවා එකිනෙක කෙනාට මේක විඳ ගන්න කවුරුත් මැදිහත් වෙන්නෙත් නැහැ මේකට. හිස් මිනිසුනේ ඔබ ඔය කරගන්නේ බොහෝ කාලයක් ඔබටම අහිත පිණිස දුක් පිණිස හේතු වෙන දෙයක්. දැන් බලන්න කෙනෙක් මෛත්‍රියෙන් ඉන්නකොට කී දෙනෙකුට සිතක්ද? දැන් බලන්න බුදු කෙනෙක් මේ කාරණේ ඉස්මතු කරනකම් කෙනෙක් හිතන්නේ නැහැ නේ. දැන් අතීතයේ ගියපු අයට නිඳා කරන්න හේතු වෙන වර්තමාන දැන් සමහරවිට ශාස්ත්‍රුන් වහන්සේට ගරහන්න බැරිද? දැන් සමහරවිට භාගතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ කෙනෙක්ගේ අකටයුත්තක් ඒ ශාස්ත්‍රුන් වහන්සේට බව ගරහවන්න පුළුවන්. එහෙමයි. එහෙම තියෙන්න පුළුවන්. එහෙසම්. ඉන්න අයටත් ගරහන්න පුළුවන් නැති අයටත් ගරහන්න පුළුවන්. අනාගතේ පහළ වෙන අය මේ වගේ නේද කියලා ඒ අයටත් ගරහන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නිඳා කරවන්න පුළුවන්. තමන් කරන එක දෙයකින්. ඒ පරිද්දෙන් හිතලා සමර වෙන්න. පරිද්දෙන් හිතලා කොච්චර තමන් මේ වෙලාවේ මෛත්‍රියෙන් ඉවසගෙන හිටියොත් එහෙම කට්ටියටම සැනසීමක් නේද කියලා. එහෙමයි ස්වාමීනි. කට්ටියටම අභියක් දෙනවා. එහෙයි. කට්ටියටම අභය දෙනවා, නිර්භය දෙනවා. එහෙයි. සියලු දෙනාටම නිර්භය දෙන. සියලු දෙනාටම මේ මෛත්‍රිය දෙන්නේ. සුවපත් හිතක් දෙන මේ ක්‍රියාවක් මේ තමන් මෛත්‍රියෙන් ඉන්නවා කියන එක. එහෙමයි. එන සියලු දෙනාටම සැප සතුට දෙන්න කැමති කෙනා කුමක්ද කළ යුත්තේ? තමන් මෛත්‍රියෙන් ඉන්නවා. තමන් මෛත්‍රියෙන් ඉන්නවා. තමන් ප්‍රඥාවෙන් කටයුතු කරනවා. තමන් මෝඩකම් කරලත් ලෝකයට දුක් දෙන කට්ටිය ඉන්නවනේ සමහරලා. එහෙමයි. තේරුණා නේද? එන සියලු දෙනාටම සැප දෙන්න ආස කෙනා කරන්න ඕන පොඩි දෙයයි තියෙන්නේ. තමන් මොකද? තමන් මෛත්‍රියෙන් ඉන්න ඕන. එහෙමයි. ලෝකෙටම එතකොට අභය නිර්භය දෙන කෙනෙක්. ලෝකෙටම ශාන්තිය දෙන කෙනෙක්. එහෙමයි.
ඒකනේ නිකලෙස් වූ අරහත් වූ සියලු දේ අවබෝධ කරගත්තු එක කෙනෙක් පහළ වුණා. එක උත්තමයෙක් පහළ වුණා. අදටත් ඉන්නවා සත්පුරුෂ ජනී ජනයා බිහි වෙන. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේද? එහෙයි. ඒතර එක්කෙනෙක්ගේ මේ පටන් ගැනීමන්නේ බුද්ධ ආදී උතුමන් වහන්සේ නමක්ගේ. එහෙමයි. එතනින් මේ ඔක්කොම එතකොට මේ බිහිවීගෙන මේ අද දක්වාම මේ ඉන්නේ. සුගතිය පවා අත් කරගන්න මේ ඉරණංකාරය බිහි වෙන මේ මහා මිහි පිට බුදු කෙනෙක්ගේ ආශ්චර්ය බලන්න එතකොට. බුදු කෙනෙක්ගේ ආශ්චර්ය. එහෙමයි ස්වාමීනි. අන්නේ හරි වැදගත් කාරණා බුදු කෙනෙක්ගේ ආශ්චර්යය එතකොට තම නිසා තමයි අදටත් එතකොට මේ වගේ කට්ටිය බිහි වෙන්න පටන් ගන්න. මෛත්‍රියෙන් ඉන්න කට්ටිය, කරුණාවෙන් ඉන්න කට්ටිය, ප්‍රඥාවෙන් ජීවත් වෙන අය නේද? ලෝකෙට අනුත්තර පින්කෙතක් විදියට බිහි වෙන කට්ටිය බුදු කෙනෙක්ගේ අසරිය. ඒ සාත්‍ෘත්වය නිසා. ශාස්ත්‍රෘත්වය නිසා. එහෙයි. ඒක කල්යාණ මිත්‍රයෙක් පහළ වුණාට පස්සේ සත්පුරුෂයෙක් බිහි වුණාට පස්සේ එහෙමයි. කී දිනෝ 1000ක් මේ මිනිස්සු පින් කරගන්නවද? එහෙමයි ස්වාමීනි. කී 1000ක් මිනිස්සු සුගති යනවද? කී 1000 සත්පුරුෂ වෙනවද? කී 1000 සිල් රකින්නවද? එහෙමයි ස්වාමීනි. එක කල්යාණ මිත්‍රෙක් සමහර විට. එහෙයි. හරි ආශ්චර්යයක් මේක. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඒ නිසා තමන් සත්පුරුෂ වුණොත් ලෝකයක් සත්පුරුෂ වෙයි. තමන් මෛත්‍රී සම්පන්න වුණොත් ලෝකයක් මෛත්‍රී සම්පන්න වෙයි. එහෙනම් ලෝකෙටම සැප සලසන්න ආසගෙන තමන් සත්පුරුෂ වෙන්න. තමන් මෛත්‍රියෙන් ඉන්න. තමන්ගේ සුභාෂිතය කියන කෙනෙක් වෙන්න. එහෙමයි. ලෝකයාටම එතකොට සාන්තිය දෙන්න කැමති නම් ලෝකයාටම සැප දෙන්න ආසගෙන කළ යුත්තේ. ලෝකයාටම සැප දෙන්න. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා භික්ෂුන්ගේ ආමතුන පින්වත් මහන්නේ කරුණු 6ක් තියෙනවා. මේවා නිතර නිතර සිහි කරන්න ඕන කිව්වා. එහෙයි ස්වාමීනි. ඒ ත්‍රින් එකිනෙක කෙනාට ප්‍රියමනාප බව ඇති කරනවා. ගෞරවය ඇති කරලා දෙනවා. යහපත ඇති කරලා දෙනවා. වාද හටගන්නේ නැහැ. සමගිය ඇති කරලා දෙනවා. එකට ඉන්න මග සලසලා දෙනවා. මේ කරුණු 6 මොනවද? එහෙනම් එකට ඉන්න ආස කට්ටිය කරන්න ඕන දේ. සමගියෙන් ඉන්න ආස කට්ටිය කරන්න ඕන දේ. වාද හට ගන්න නැතුව ගෞරවයෙන් වාසය කරන්න කුමද කරන්න? ප්‍රියමනාප බව ඇති කළ දෙන්න කුමද කරන්න ඕන? පින්වත් මහන්නේ මෙහිදී භික්ෂුව තමන් තුළ ඉදිරියේ ඇතත් නැතත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන මෛත්‍රී සහගත කායික ක්‍රියා පිළිපද තියෙනවා නම් තමන් ඉදිරියේ හිටියත් නැත. එහෙමයි. මෙන්න මේ දේ නිතරම සිහි කරන්න ඕන දෙයක් කියනවා. නිතරම සිහි කරන්න ඕන කියන මේක. එහෙයි ස්වාමීනි. ප්‍රියමනාප බව ඇති කළ දෙනවා, ගෞරවය ඇති කළ දෙන දෙයක්, යහපත පිණිස හේතු වෙනවා, විවාද නොකිරීම පිණිස හේතු වෙනවා, එකට සිටීම පිණිස මේක හේතු වෙනවා කියනවා. එහෙනම් මේ ගෙදරක වේවා, ආයතනයක වේවා, රටක වේවා. එහෙනම් ප්‍රියමනාප බව ඇති කරගන්න කොහොමද කරන්න වෙන්නේ? මෛත්‍රී සහගත කාය කර්ම කරන්න ඕන. ඊට කියන ගෞරවයෙන් වාසය කරන්න ගෙදර ඉන්න කට්ටිය. වාද කරගන්න තු ඉන්නව නම් යම් තැනක එකට බොහොම සුවසේ ඉන්න නම් කොහොමද කරගන්න ඕන? ගෙදර ඉන්න සියලු දෙනාම මෛත්‍රී සහගත කාය කර්ම දැන් අත් කරගන්න කට්ටිය බවට පත් වෙන්න ඕන. එක්කෙනෙක් හරි උයද්දි පියද්දි අනිත් එක්කෙනා ගිය අතු ගා ගන්නවා, අනිත් එක්කෙනා මෙදුල්ල අතු ගා ගන්නවා. එහෙමයි. අනිත් එක්කෙනා වතුර ටික ගේනවා. එහෙයි. මේ තමයි එක්කෙනෙක් උයනෝ පියනවා, අනිත් කට්ටිය සමහර බුදි. එහෙම තියෙන සාමාන්‍ය නේද? එහෙයි. එතකොට තමන්ට හැකි දේ ඒ තැන වෙනුවෙන් තමන් කරනවා. එහෙමයි. එතකොට ඔහු ලෝකෙට හොඳයි දායාදයක් කරන කෙනෙක් ඇත්තටම. ඒ දේ තමන්ට පුළුවන් දේ තමන් කරන්න ඕන. එහෙමයි. පුළුවන් කැපකිරීමක් තමන් ඒ තැන ඉන්න තැන වෙනුවෙන් කරන්න ඕන. ගෙදර වේවා, ආයතන වේවා. මේක හැම තැනම දැන් ගොඩක් ගත්තොත් ඉතින් වංචා, දූෂණ ඒව නම් හොඳට ක්‍රියාත්මක කරනවා. නේද බලන්න? එහෙමයි ස්වාමීනි. වංචාවක් කළොත් එහෙනම් මේ වංචා 10ක් කරන් තව 10 දෙනෙක් බලාගෙන ඉන්නේ. එකක් කරනොත් දැක්කොත් 10ක් කරන්න බලාගෙන. ඒක නම් කරනවා. හැබැයි යම් කිසි කෙනෙක් මෛත්‍රී යමක් කළොත් එහෙම ඒක අනුකරණය කරන්න කිසි කෙනෙක් නැහැ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ හිත යන්නේ කොහාටද වැඩිපුර? අසත්පුරුෂ බවට යනවා. සත්පුරුෂ බවට හරි ලේසියෙන් ඉන්නේ. උත්සාහයකින් සත්පුරුෂ භාවයට. ඒක උත්සාහයෙන් තමයි ඉන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. උත්සාහයෙන් ඉන්න තියෙන්නේ. එහෙයි.
ඒ වගේම පින්වත් මහණනි තමන් ඉදිරියේ හිටියත් නැතත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ගැන භික්ෂුව තුළ මෛත්‍රී වචන පිහිටලා තියෙනවනම් මේ කාරණේ සිහි කළ යුත්තක් කියනවා. එහෙමයි. ප්‍රියමනාප බව ඇති කරනවා, ගෞරවය ඇති කරනවා, යහපත පිණිස හේතු වෙනවා, විවාද නොකිරීම පිණිස හේතු වෙනවා, සමගිය පිණිස එකට සිටීම පිණිස හේතු වෙනවා කියනවා. හරි පුදුමයි පින්වත් මහණනි තමන් ඉදිරියේ හිටියත් නැතත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ගැන. එහෙමයි. එන භික්ෂුව තුළ මොකක්ද පිළිටනවා? මෛත්‍රී වචන පාවිච්චි පිළිట్లా තියෙනවා. මෛත්‍රී වචන පාවිච්චි පිළිట్లా තියෙනවා. ඒතර එහෙනම් මේ වචන කියන එක පුරුදු කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීන්. මෛත්‍රී වචන කියන එක. මේ තමන් අසල නොවුනත් ඒ පුද්ගල කිසියෙක් පිළිබඳව කරුණා මුදිතා වචනයෙන් කටයුතු කරන ස්වාමීන්. ඒක තමයි පුරුදු කරගන්න ඕනේ ජීවිතේ. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? තමන් මෛත්‍රී වචන පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? එතකොට මේ ප්‍රියමනාප බව ඇති කරනවා. එහෙමයි. තමන් මෛත්‍රී වචන පාවිච්චි කරනකොට ගෞරවය ඇති කරලා දෙනවා. එහෙයි. තමන් මෛත්‍රී වචන පාවිච්චි කරනකොට යහපත පිණිස පවතිනවා. එහෙමයි. තමන් මෛත්‍රී වචන පාවිච්චි කරනවා විවාද නොකිරීම පිණිස හේතු වෙනවා. එහෙමයි. එකට හිතින්න මග හරි ගස්සලා දෙනවා. එහෙයි ස්වාමීන්. හරි පුදුමයි නේද? මෛත්‍රී වචන කියන එක. එහෙයි ස්වාමීන්. ඒ වගේම පින්වත් මහණනි තමන් ඉදිරියේ හිටියත් නැත්නම් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ගැන භික්ෂුව තුළ මෛත්‍රී අදහස් පිහිටලා තියෙනවා නම් මෛත්‍රී අදහස් මෙන්න මේ කාරණය සිහි කළ යුද්ධයක් කියලා කියනවා. එහෙමයි. සිහි කළ යුද්ධයක් කියන. මොකද වෙන්නේ? ප්‍රියමනාප බව ඇති කරනවා කියනවා. ඒ වගේම ගෞරවය ඇති කරනවා කියනවා. යහපත පිණිස පවතිනවා කියනවා, විවාද නොකිරීම පිණිස පවතිනවා කියනවා, සමගිය පිණිස එකට සිටීම පිණිස හේතු වෙනවා කියනවා. එහෙමයි. එකට සිටීම පිණිස. හරි බුදුමයි ඒක. එතකොට එහෙනම් මේ ඒකේ මෛත්‍රී දැන් අර කෙනෙකුගේ ජීවිතය තුළ දැන් ගෙදරුණක් ගත්තොත් එහෙම එතකොට ගෙදර හැම කෙනාම පොඩ මෛත්‍රියෙන් හැම කෙනාම පොඩ කතා කරන ගතියක් තියෙනවා පොඩ. එහෙමයි. හැම කෙනාටම. ඒක අර ප්‍රියමනාප බව පිණිස සමහර ගෙවල් වල ඉන්න සමහරලාට මේ සති ගණන් ගෙදර කිසි කෙනෙක් කතා කරලා නැහැ. එහෙමයි. ගෙදර කට්ටිය සමහරලාට මේ ගණන්තුන කරලා තියෙන මැසේජ් වලින් මේ අල්ලපු කාමරේ ඉන්න කට්ටිය. එහෙමයි. එච්චර අර මූණට බැහැලා ප්‍රියමනාප මොහොනින් වචනයක් කතා කරන්න හිත ඉදිරිපත් වෙන්නේ. එච්චර දුෂ්ට හිත් තියෙන. එහෙමයි. හිත දුෂ්ටයි. ඉතින් කොහේ ප්‍රියමනාප බවක් ඇති වෙනද? එහෙමයි සර්. කොහේ ගෞරවයක් ඇති වෙනද? කොහොමද එකට ඉන්නේ? එකට ඉන්න බෑ ඒකට. එහෙමයි. කතා නොකරනවා කියන එක. සමහරලාට මේ හතර වටේම ඉන්න පිරිසත් එක්ක කතා කරලා ඉන්නේ. ගෙදර ඉන්න කට්ටියත් එක්ක වචනයක් කතා කරන්නේ. නැද්ද එහෙම ප්‍රශ්න? එහෙයි සර්. ඔච්චර දිනනවද? එහෙයි. ඒතර බලන්න ප්‍රියමනාප බව ඇති කළ දෙනවා, ගෞරවය ඇති කළ දෙනවා. දැන් මේක මම හිතනවා මේක ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. දැන් මේ මොබයිල් ෆෝන් තාක්ෂණයත් එක්ක. කට්ටිය කොටු වෙලා අර ඒගොල්ලන්ගේ ඒකාකාරී බව අර කතා බහ කරලා අනිත් අය සනසලා නැති කරගන්නේ. අර මොබයිල් ෆෝන් එකට යට වෙලා ඒකෙන් කාලේ අතහැරලා. ස්වාමීනි අපිට අවසරයක් ලැබේවා. දැන් කණ්ඩායමක් විදිහට එකට ඉන්න අය ගැන කල්පනා කරලා බැලුවට පස්සේ රැකියාව පිණිස නික්මලා ගිහලා හවසනේ වාසිකාගාරයට ආවට පස්සේදී මේ දුරකථනය ඔස්සේ ඉන්නවනේ. නැත්තම් ගෙදර කට්ටිය ආවට පස්සේ එහෙම ඉන්නවනේ. එතකොට මේ මොකද්ද වෙන්නේ? අරුබුදයක්මයි හටගන්නේ. එහෙමයි ස්වාමී. අරුබුදයක්මයි හටගන්නේ. එහෙයි. ප්‍රියමනාප බව කියන්නේ ඉන්න පුළුවන්. ප්‍රියමනාප බව නැහැ. එහෙමයි. කෙනෙක් කෙනාට අනිත් එක්කිනා ප්‍රියමනාප නැහැ. එහෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේක කොච්චර මං අච්චර මහන්සිලා තියෙන මං සල්ලි හම්බ කරලා තිනකොට ඒක අදාළ නැහැ. එහෙමයි. සල්ලි හම්බ කරලා තින කාරණේ විතරක් අදාළ නැහැ ප්‍රියමනාප බව ඇති. එහෙමයි. සල්ලි හම්බ කරලා තින කාරණේ. එහෙයි. මම මෙච්චර ගෙවල් හදලා තිනවා කියලා කාරණේ විතරක් අදාළ නැහැ ප්‍රියමනාප වෙන්නේ. එහෙමයි ස්වාමී. එහෙනම් ඉතින් භාග්‍යතුන් වහන්සේට මෙතන මේ එකක් විතරක් දේශනා කරන්න තිබුණනේ සාරාණීය කරුණු විදියට. එහෙමයි. සාරාණීය කරුණු මෙතන සිහි කළ යුතු කරුණු. එහෙයි. සිහි කළ යුතු කරුණු විදියට එකක් විතරක් දේශනා කරන්න තිබ්බා. ඒතර මේ සියලු ටික හයම තියෙන්න ඕන මෙතන. හයම තියෙනකොට තමයි බොහොම ලස්සනට සමගියෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. ස්වාමීනි එතකොට දැන් කාර්යාලයක වුණත් සමාජිකයන් එකට ප්‍රියමනාපව කතා බහ කරන විට සුව දුක් විමසමින් ජීවත් වෙන එක මොනතරම් අනිවාර්යයෙන්ම ඒක අර එකිනෙක කෙනාගේ හිත ප්‍රමුදිත වෙන්නේ අනුග්‍රහ කරන. එහෙමයි ස්වාමීනි. ප්‍රමුදිත වෙන්නේ. එහෙයි.
දැන් බලන්න හොඳට එකිනෙක කෙනා කතා බහ කරලා ඉන්නකොට හිතේ යම් තියෙන සතුටක් තියෙනවා. ප්‍රමුක්ත බවක් තියෙනවා. මේ කියන්නේ කතාවේ මැරිලා ඉන්නවා කියන එක නෙමෙයි. එහෙමයි ස්වාමීනි. යම් ආකාරයේ කතා බහක් තියෙන්න ඕන හඳුනා ගැනීම. එහෙමයි. ඒක හේතු වෙන්නේ ප්‍රියභාවය පිළිබඳ. ඒක මම නෙමෙයි භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්න. එහෙමයි ස්වාමීනි. ප්‍රියමනාප බව ඇති කළ දෙනවා, ගෞරවය ඇති කළ දෙනවා, යහපත පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස. එහෙමයි. පින්වත් මහන්නේ Taman ඉදිරියේ හිටියත් නැතත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගෙන භික්ෂුව තුල මෛත්‍රී අදහස් පිහිටලා තියෙනවා නම් මෛත්‍රී අදහස් මෙන්න මේ කාරණය සිහි කළ යුද්ධයක් කියනවා. ප්‍රියමනාප බව ඇති කළ දෙන දෙයක්, ගෞරවය ඇති කළ දෙන දෙයක්, යහපත පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකට සිටීම පිණිස හේතු වෙන දෙයක් කියනවා. එහෙමයි. මොකද මෛත්‍රී සිත කියන්නේ සියලු දෙනාගෙන මිත්‍රශීලී හිතක් තියෙන්න ඕනේ යාට. එහෙමයි ස්වාමීනි. ඒ වගේම පින්වත් මහණ භික්ෂුවට ධාර්මිකව දැහැමිව ලැබෙන යම් කිසි දෙයක් තියෙන්න පුළුවන් කියනවා. දැහැමිව ලැබෙන. ඉබදු දෙයක් හරි කියන්නේ මේ බෙදා ගන්න නැතුව පාවිච්චි කරන්නේ නැහැ කියනවා. උපමාවක් විදිහට කියන අඩුව ගානේ භික්ෂුවකට නම් මේ පාත්‍රයට ලැබෙන දාන්න පොඩ්ඩ හරි බෙදාගෙන තමයි කියන වළඳන්නේ. එහෙමයි. ඉන්න මේ ගෙදර තියෙන දේවල් බෙදා හදා ගන්න පුරුදු වෙන්න ඕන. ගෙදර දේවල් බෙදා හදාගෙන පරිභෝග කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේ සමසම බෙදී යෑමක් නැත්නම් එතන හටගන්නේ අනිවාර්යෙන් අප්‍රියමනාප බව නේද? ඔච්චර ගොත් ඒක නෝමයි. එහෙමයි. ඒක මේ ක්ලේශී නැති කරන්න බෑ ඒක. ඒක මගේ පින අර පින මේ පින කියලා එහෙම බෑ ඒක. එහෙමයි ස්වාමීනි. ඒක වෙනම කතාවක්. තමන්ගේ පින තියෙන එක වෙනම කතාවක්. එහෙයි. අනිත් අයට ප්‍රියමනාප නෑ ඒක. ඒක මසුරු බව හට ගන්න තමයි හේතු වෙන්නේ. ඊට පස්සේ මේ අමනාපකම් හට ගන්න තමයි අනිවාර්යෙන් හේතු වෙන්නේ. එහෙමයි. අද එමදු ලාභයක් හරි නොබෙදා වළඳන්නේ සිල්වත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා සමග පොදුවේ වළඳනවා. දැන් මෙතන භික්ෂුන් වහන්සේලා ගෙදරක බේත ගත්තත් ඒත් එහෙම. ඇඳුම් පැළඳුම් ගත්තොත් එහෙම සමානව ගැනෙන්න බලන්න. කන බොන දේවල් සමානව. එහෙමයි. අනිත් ඕනෑපකම් කට්ටියටම සමානව තියෙනවා නම් ඉතින් සියලු දෙනාගම ප්‍රියමනාප බවක් තියෙනවා හැම කෙනාගෙන. ගෞරවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය මේක. ඒකට මේ ධර්මතාවයට පිටින් යන්න බෑ. මේ අමුතුවෙන් වෙන ක්‍රමයකට ප්‍රියමනාප බව ඇති කරගන්න බැරිය. එහෙමයි. වෙන ක්‍රමයකට ගෞරවය උපදවා ගන්න බැරිය. වෙන ක්‍රමයකට යහපත විවාද නොකිරීම පිණිස එකට සිටීම පිණිස හේතු වෙන්නේ නැත්මයි. ඇයි මේක සියල්ල දන්නා සියල්ල දකින බුදු කෙනෙකුයි අවබෝධ කරගන්නේ. එහෙමයි. ඒක වෙන්නේ එහෙයි. වෙන්නේ මේ අයුරින්. ඒ වගේම පින්වත් මහන්නේ භික්ෂුව රකින්න සිල්පද තියෙනවා. ඒව කැඩිලා නැහැ, සිදුරු වෙලා නැහැ, පැල්ලම් නැහැ, පළුදු වෙලා නැහැ, පිරිසිදුයි. බුද්ධිමතුන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම දෘෂ්ටි වලට බැඳිලා නැහැ කියනවා. ඒතර සීලේ දෘෂ්ටි වලට ග්‍රහණය නොවි තියෙන්න ඕන. එහෙමයි. දෘෂ්ටි වලට ග්‍රහණය වුණොත් එහෙම එතන අර්බුද හට ගන්නවා ඊට පස්සේ. අනිවාර්යෙන් දෘෂ්ටි වලට ග්‍රහණය වුණාට පස්සේ වාද විවාදම හට ගන්නවා. සාමාන්‍ය කාරණා පැහැදිලි කරගන්න. දැන් බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අද ලෝකෙ විශාල නැද්ද දැන් මස් කෑම කියලාගේ පෞරස් වෙන දෙයක් කියලා. එහෙමයි ස්වාමීනි. අද ලෝකෙ ලොකු මේ වාද විවාදයක් බවට පත් වෙලා නැද්ද? එහෙයි. සමාජ මාධ්‍යවල තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. දැන් දෘෂ්ටිත් එක්කනේ තියෙන්නේ. එහෙමයි. ඒ වගේ දෙයක් සමාදම් වෙලා ඉන්නේ. දැන් පුද්ගලිකව කෙනෙක් කෙනාට යම් යම් හේතු කාරණා නිසා නොකා හිටට ප්‍රශ්නයක් නෑ. එහෙමයි. මේ මස් කෑම තුල පෞරස් වෙනවා කියලා සමාජම සම්මත මේ ඒ වගේ දෙයක් අදහසක් ලෝකෙට දෙන්න ගියාට පස්සේ එතන අරුබුදයක් අට ගන්නවා. එහෙමයි. සමහර බුදුරජාණන් වහන්සේට පව ගරහන්න එක හේතු වෙනවා කට්ටිය කරන දේවල් වල. එහෙයි. අමුතු මතයක් නේ අමුතු කරුණාවක් තියෙනවා කියලා එතකොට එයා ඉස්මතු කරන්න යන්නේ. හුවා දක්වන්න හදන්නේ. එහෙමයි. ඊට පස්සේ මේ දේශනා කරන ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඇති. සමාධිය පිණිස හේතු වෙන සීල් තුල තමයි වාසය කරන්න ඕනේ. කියන්නේ මේ සීලය කියන එක තියෙන්නේ කෙලෙස් දුරු කරන්නයි තියෙන්නේ. සීලය කියන එක තියෙන්නේ කෙලෙස් දුරු කරන්න. ඒතර දැන් අපි හිතමු කෙනෙක් නිර්මාංශ වීම තුල කෙලෙස් දුරු වෙනවා නම් එහෙනම් මේ එළුව බැටළුව ගත්තොත් එහෙම ඒකට සුගතිය යනවා. එහෙමයි. මස් කන්නේ නැහැ. එහෙයි. මස් කෑමක් නැහැ, මාළු කෑමක් නැහැ, බිත්තර කෑමක් නැහැ, තනකොළ නිකන්නේ. මේ තනකොළ කෑම තුල සුගතිය යනවා නම් කන්න දේ තුල නෙමෙයි පිරිසිදු වෙන්නේ.
එහෙමයි ස්වාමීනි. ඒකට උපදව ගන්න තෘෂ්ණාව වෙනවා. මේ තිබීම තුළ නොතිබීම තුළ අකුසල් හට ගැනීම තුළ නැතිවීම තුළ පිරිසිදු බව අපිරිසිදු බව තීරණය වෙන්නේ. එහෙමයි. ඉන්නේ කන කෑම ගොරෝසු දෙයක් වුණත් ප්‍රණීත දෙයක් වුණත් ඒකට තෘෂ්ණාවෙන් වසඟ වෙලා අකුසල් උපදිනවා නම් ඒක තමයි අපිරිසිදු බවට හේතු වෙන්නේ. ඒ කාරණේ තමයි හරියට තේරුම් ගන්න ඕනේ. එහෙමයි. එතකොට ඒ කියන්නේ දෘෂ්ටි වලට බැඳිච්ච නැති සීලයක් තමයි තියෙන්නේ. ඒ දෘෂ්ටි වලට බැඳිච්ච සීලයක් තියෙනවා කියන්නේම අර්බුදයක් නෑ හටගන්න එතන. ප්‍රේමනාභ බව ඇති වෙන්නේ. ගෞරවය ඇති වෙන්නේ. මේ එකට සිටීමට කර්ම සකස් වෙන්නේ. විවාදමය හටගන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියන 6 වෙනි කාරණේ මහණනි ආර්ය වූ නිවන පිණිස පවතිනා වූ මනාකොට දුක් නැති කිරීම පිණිස පවතිනා වූ යම් ආකල්පයක් ගැත්ත ඉබුදු ආකල්පයෙන් යුක්තව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ හිටියත් නැත. ආර්ය වූ ආකල්පය මොකද්ද? කෙලෙස් දුරු කරනවා කියන ආකල්පය. එහෙමයි. අකුසල් දුරු කරනවා කියන ආකල්පය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන උතුම් අදහස් තියෙනවා යාට. එමුදු ආකල්පයෙන් යුක්තව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ සිටියත් නැතත් ඒ අදහස් වලින් සමානව ඉන්නවා නම් මෙන්න මේ කාරණය සිහි කළ යුත්තේ. එතකොට මේ උදාාර අරමුණ තියෙනවා නම් ඒක ප්‍රියමනාප බව පිණිස හේතු වෙනවා. ගෞරවය පිණිස හේතු වෙනවා. ඒකට ඉන්න මඟ හරි රසල් දෙනවා කියලා. එහෙමයි. පින්වත් මහණේ ওই කරුණු 6 නිතර සිහි කරන්න කියන ප්‍රියමනාප බව ඇති කළ දෙනවා. ගෞරවය ඇති කළ දෙනවා. යහපත පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එකට සිටීම පිණිස හේතු වෙනවා කියනවා. එහෙමයි. පුදුම ලස්සන ආශ්චර්ය කාරණාවක්. ස්වාමීනි. ඒකට දැන් බලන්න මෙතන මේ කරුණු වලින් මෙතන 4ක්ම තියෙන මෛත්‍රිය. 3ක්ම තියෙන මෛත්‍රිය. 3ක්ම තියෙන මෛත්‍රිය. මෛත්‍රී සාගත කාය කර්ම, මෛත්‍රී සාගත වචී කර්ම, මෛත්‍රී සාගත මනෝ කර්ම. අනිත් එක අත්හැරීම. ඒකට සමානව අත්හරින්න පුරුදු වෙන එක ඊළඟට. ස්වාමීනි. ඊළඟට තමයි සීල සම්පත්තියෙන් සමානව වාසය කිරීම. ඊළඟ තමයි උතුම් අරමුණක් තුළ වාසය කරනවා කියන කාරණේ. ඒතර මේ දේවල් මේ ලෝකේ අපි කොච්චර කතා කළත් ප්‍රියමනාප භාවය අපිට භෞතිකව නිකන් ගොඩනගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ප්‍රියමනාප බව ගොඩනගන්න තියෙන්නේ මේ ලෝකේ මේ කරුණු 6 ඔස්සේ. එහෙමයි. ගෞරවය ගොඩනගන්න තියෙන්නේ මේ කරුණු 6 ඔස්සේ. යහපත ඇති කළ දෙන්නේ මේ කරුණු 6 ඔස්සේ. එකට ඉන්න මග හරි ගැස්සලා දෙන්නේ මේ කරුණු ඔස්සේ. එහෙමයි ස්වාමීනි. වෙන ක්‍රමයකට ඇති කළ දෙන්නේ. වෙන ක්‍රමයකට උපදින්නේ නැහැ මේක. එහෙමයි. තේරුණා නේද? ඒත් හරි ආශ්චර්යයි මේක. පින්වත් මහන්නේ නිතර සිහි කළ යුතු ওই කරුණ වලට කියන්නේ සාරාණීය කරුණ. මේ නිතර සිහි කළ යුතු මේ කරුණ අතරින් අග්‍රම කරුණක් තියෙනවා කියන. සියලු කරුණු එකට එකතු කරන කරුණක් තියෙනවා කියන. හැමතෙම ඉහළින් තියෙන කරුණක් තියෙනවා කියන. ඒ මොකද්ද? ආර්ය වූ නිවන පිණිස පවතිනා වූ මනාකොට දුක් අවසන් කිරීම පිණිස පවතින යම් ආකල්පයක් ඇද්දා මේ ආකල්පය කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන, අකුසල් දුරු කරගන්න ඕන, කෙලෙස් දුරු කරගන්න ඕන කියලා හොඳ ආකල්පයක් පිළිట్లా තියෙනවා නම් ඒක නා ඇත්තටම මේ තරහ කරන දේවල් හට කරගන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඊතරම අකුසලේනේ. ඒත් අපිට දැනෙන මේ වගේ දේවල් වෙන්නේ ආකල්ප සම්පත්තියේ බලවත්කම මදිකම නිසා. මේ තරහ වෙන වචන ඊට පස්සේ ක්‍රියා ගැටුණු සිතක් තියාගන්නේ. එහෙමයි. ඒ ඔක්කොම තියෙන්නේ අර මේ ආකල්ප සම්පත්තියේ තියෙන අඩුකමත් එක තියෙන්නේ. පස්සෙන් ඔක්කොම තියෙන අරුබුද හටගන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ ධාර්මික ලැබෙන දේවල් බෙදා හදාගන්නේ. එහෙයි. එතකොට ඒව වෙන්නේ ආකල්ප සම්පත්තියේ තියෙන අඩුකත් එක තියෙන්නේ. සමහරට එහෙමනේ සාමාන්‍ය ධාර්මික ලැබෙන දේවල් තිබුණාම හිතෙන්නේ මේ සමහර එක්කෙනෙක් හිතනවා මේ මගේ පින නිසා. එහෙම හිතලා ඉස්සනික් කට්ටියට දෙන්නේ සමහර. එහෙයි. විශාල හානියක් ඒකට. අරුබුද තියෙනවා. එහෙමයි. ආකල්ප සම්පත්තිය මදියට. ඊළඟට තමයි ඒ කෙනාට මේ සිල්පද වුණත් සමහරලාට එයාගේ ජීවිතය හරියට එක් කරගන්නේ නැහැ එයා. පිරිසිදු රකින්නේ නැහැ. සමහර දෘෂ්ටි වලට බැඳලා සමහර තියෙනවා. ආකල්ප සම්පත්තිය තියෙන අඩුපාඩුවදී. එහෙයි. එහෙනම් මේ ආකල්ප සම්පත්තිය කියන එක බලවත් වෙනවා. ආකල්ප සම්පත්තිය බලවත් වුණොත් එහෙම මේ කියන ඔක්කොම ගුණ ධර්ම දියුණු වෙලා යනවා. එහෙමයි. ඊළඟ දේශනාව හරි ලස්සනට විස්තර කරනවා. දැන් මේ කියන උතුම් ආකල්ප සම්පත්තියත් එක්ක මේ කරුණු ටික රැකිනකොට මේ මාර්ගේ වැඩෙන විදිය බොහොම ලස්සනට විස්තර කරනවා.
එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එහෙයි. දැන් මේ කාරණා ටික අපිට සමහරවිට තව දවසක් යන නිසා මම මේ මෛත්‍රිය ගැන තියෙන තව බොහොම ලස්සන කරුණු ටිකක් තියෙනවා. මම ඒ කරුණු ටික ඉස්මතු කරන්න කල්පනා කළා. හරිම ලස්සනයි ඒක. ගොඩක් කට්ටිය අහලා දෙනවා මේ පිරිත් පොත් වහන්සේගේ තියෙනවා මිත්තානිසංස කියලා කොටසක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මිත්තානිසංස කියලා තමයි සාමාන්‍ය තියෙන්නේ ඒක. ඒක ලස්සන තියෙනවා මේ හරිම ලස්සනයි ඒ කරුණු ටික. පහූත බක්කෝ භවති විප්ප උත්තෝ සඛාගරා බහූනං උපජීවಂತಿ යෝ මිත්තාන නදුබති යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට එහෙමයි. ගෙයින් පිට ගිය විට බොහෝ සැලකිලි ලැබිය යුවට. ඕ නිසා බොහෝ දෙනෙක් සුවසේ දී ගෙවත් මේ ආහන බලන්න. එහෙමයි. කියන්නේ මේ මිත්‍ර ද්‍රෝහි නොවන කෙනාට කියන්නේ මෛත්‍රියෙන් යුතු කෙනාට එහෙයි ස්වාමීනි. කොතන ගිය සැලකිලි නම් අඩුවක් නැහැ. සැලකිලි වල අඩුවක් නැහැ. එහෙමයි. ඒක ඉන්නේ මිත්‍ර බවත් එක්ක. යායන් ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත් පූජියෝ හෝති පූජිතෝ හෝති යෝ මිත්තානං නදුපති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට යම් කිසි නුවරකට වෙනත් රටකට ගිය විට හැම තැනදීම ඔහුට පුද සත්කාර ලැබෙන්නේමයි. එහෙමයි. යන්න යන යන තැන පුද සත්කාර සැලකිලි සම්මාන ඔක්කොම ලැබෙන කාටද මේ මිත්‍ර බව දිනු වෙනකොට. එහෙමයි ස්වාමීනි. මිත්‍ර ද්‍රෝහි නැතිනම් කොහේ ගිය සැලකිලි හම්බෙනවා. එන කොහේ ගිය සැලකිලි ලබන්න ආස කෙනා කරන්න ඕන දෙයක් මිත්‍ර ද්‍රෝහි නැති වෙන්න ඕන. කිසි කෙනෙක් ගැන වෛර නැති තරහ නැති මිත්‍රශීලී හිතක් තියෙන්න ඕන යාට. පලිගන්න වෛර කරන හිතක් තිබුණොත් එහෙම සැලකිලි ලැබෙන්නේ නැහැ. එහෙමයි. නාස චෝරා පසහන්ති නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තාන නදුමති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැත්නම් කිසි විට සොර සතුරෝ දොහුවට ලන් නොවී සිටිත්මය. හොරාතුරුත් ලං වෙන බය කියන. එහෙමයි. රජතුමා ඔහු ගැන අවමනක් නොකිරීමය. ඔහු සියලු සතුරන්ගෙන් ඈත් වී සිටින්නේමය කියන. බලන්න මේ මිත්‍රද්‍රෝහී නැත්තම් වෛරී නැත්තම් පලිගන්න අදහස් නැත්තම් ක්‍රෝධ කරන්නේ නැත්තම් රජතුමා පවා සතුරෝ පවා හරි පුදුමයි ප්‍රියශීලී කියනවා. බයයි කියන ළඟ රජතුමා අවමන් කරන්නේ නැහැ කියන ලීසියෙන් යාට. අක්කුද්දෝ සගරංගීති සභාය පටි නන්දිතෝ ඥාතිනං උත්තමෝ හෝති යෝ මිත්තාන නදුමති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට කෝපයක් නැති සිතින් එන්නේ මේ තම නිවසට. අනික් කට්ටිය තමන්ගේ නිවසට එනකොට මොකද වෙන්නේ? කිසිම කෝපයක් නැහැ මිත්‍ර භවයෙන් කියන එන්නේ බොහොම. එහෙමයි. සභාමැදකට ගිය විට පිළිගන්නේ සතුටින්. ඔහේ ගියත් මොකද වෙන්නේ? එයා සතුටින් ආදරෙන් පිළිගන්න කෙනෙක්. නෑයන් වෙතට ගිය විට ඔහු උතුම් නෑයෙක්මය කියන. එහෙමයි ස්වාමීනි. සක්වත්තා සක්කතෝ හෝති ගරු හෝති සගහරවෝ වන්න කිත්ති බතෝ හෝති යෝ මිත්තානං නදුපති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට අනුන් හට සැලකිලි කොට තමා සැලකිලි ලබන්නේමයි. අනුන් හට ගරු සරු කොට තමා ගරු සරු ලබන්නේ මේ හොඳනමත් පැහැපත්කමත් දරාගෙන සිටින්නේමයි. එහෙනම් ගරු සරු බව සැලකිලි පැහැපත්කම ඔක්කොටම රහසකමත් මෛත්‍රිය. මෛත්‍රිය. එහෙමයි ස්වාමීනි. මිත්‍ර ද්‍රෝහි නැති බව. එහෙයි. ඊළඟට කියනවා පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටි වන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝ මිත්තානං නදුපති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට පිදිය යුත්තම් පුදමින් තමා පිදිවිලි ලබන්නේ මේකෙන. ද්‍රෝහි හිත තියෙනකොට වඳින්න පුදන්න හිතෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. වැදී යුත්තන් වැද පුදා තමා වැදුමන් ලබන්නේ මේ. පැතුරුණු කීර්ති යසස් ඔහු සොයා පැමිණෙන්නේ මේ. කීර්ති යසස එයා සොයාගෙන යනවා කියන. එහෙමයි. අග්ගි යතා පජ්ජලති දේවතා විරෝචති සිරියා අජහිතෝ හෝති යෝ මිත්තානං නදුමති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට ගිනිසිලුවක් විලසට ගිනිසිලුවක් වගේ ඉසුරෙන් දිලෙන්නේමය කියන. එහෙමයි. ධනෙන් කිසි අඩුවක් නැහැ. දෙවි කෙනෙක් විලසට ආනුභාව ලබනවා කියන. සිරියාව හැම විට ඔහු කෙරෙන් පහ
නොවන්නේ මේක. සිරියාව පහ වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ගාවෝ තස්ස පජායන්ති කෙත්තං උත්තං විරූහති පුත්තානම් පස මස්නාති යෝ මිත්තානං නදුමති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට තමාගේ ගව සම්පත් දියුණු වී යන්නේමය. කුඹුරෙහි වගාවද සරුසාර වන්නේමය. දූදරුවන් දොහුවට සුවසේ සිටින්නේමය. හැමදේම සාර්ථක වෙනකොට. එහෙමයි ස්වාමීනි. මිත්‍ර භවයේ තියෙන අසිරිමත් බව. ඒ නිසා කිසි කෙනෙකුට වෛර කරන්න එපා, ක්‍රෝධ කරන්න එපා, පලිගන්න යන්න එපා, මිත්‍ර ද්‍රෝහී වෙන්න එපා. ගුණමකු වෙන්න හොඳ නැහැ. මේ ආනිසංස ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. දරිතෝ පබ්බතාතෝව රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ටන් ලබති යෝ මිත්තානං නදුමති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට කන්දකින් බෑවුමකින් ගහකින්ද වැටෙනකොට මොකද වෙන්නේ? ඔහු හැම විටම පිහිට සැලසෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. හැම තැනදීම ආරක්ෂා කරන්නේ කොහොමද එතකොට? මිත්‍ර භාවය. පුදුමයි ඒක. එහෙයි. විරුල්ල මූල සන්තාන නිග්‍රෝධමිව මාළුතෝ අමිත්තා නප්පසහන්ති යෝ මිත්තානං නදුබති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසි විට වැඩී ගිය මුල් ඇති අතුපතර විහිදා සිටි මහා නුගයක් සුළඟින් නොවැටී සිටින විලසින් සතුරන්ට කිසි විට ඔහු යට කළ නොහැකීම. කිසි කෙනෙකුට යටත් කරන්න බැරි කෙනෙක් වෙන ආස කෙනා එහෙනම් මෙන්න කරන්න ඕන දේ. එහෙමයි ස්වාමීනි. කිසි කෙනෙකුට යටත් කරන්න බෑ. යස ඉසුරු පස්සේ පිටිපස්සේ ඉන්නේ. එහෙයි. සතුරන්ට හානියක් කරන්න බෑ. මිතුරු වැහි වැහැලා, කීර්තිය වැහි වැහැලා. එතකොට මේ භෝග සම්පත් වැහි වැහැලා. පුරුදු කරගන්න ඕන දේ මොකද්ද? මිත්‍ර භව කියන එක. එහෙමයි. ඊළඟට තමයි මේ මිත්‍ර ද්‍රෝහී නොවන බව. මිත්‍රයන්ට ද්‍රෝහි වෙන්නේ නැහැ. එහෙමයි. මිත්‍රයන්ට ද්‍රෝහි වෙන්නේ කවදාවත්. බත් කටක් හරි කාලා තියෙන තැනට ද්‍රෝහි වෙන්නේ. මොකද වැරද්දක් තියෙනවා තමන් අයින් වෙනවා. එහෙමයි ස්වාමීනි. තමන් පාඩුවේ අයින් වෙලා හිටියන් හරි. යම් යම් කරුණෝල්දී නම් අයින් වෙන්නේ යම් යම් කරුණෝල්දී අයින් වෙනවා. එහෙම තියෙනනේ සමහර අයගේ ගුණවත් කනුත් තියෙනවා. යම් යම් මේ අපේ හිතට පීඩාගෙන දේවලුත් තියෙනවා. ඒතර අපි කරන්නේ පීඩාගෙන දේවල් පොඩ්ඩක් පරිස්සමින් ඈත් වෙලා ඉන්නවා. එහෙමයි. අර ගුණේ සලකලා වාසය කරන්න ඕනේ. ඒක තමයි මිත්‍ර භව කියලා කියන්නේ. ඒකෙන් තමන් දවසින් දවස දියුණුවක්මයි දෙන්නේ. පිරීමක් නෑ. එහෙමයි. ඒතර බලන්න මේ වගේ අසිරිමත් වූ ඉසුරිමත් බවට පත් කරන සිරියෙන් බබලන එතකොට මේ හානි වලින් වළකින මේවා උදාාර මේ ගුණයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එහෙමයි. ඒතර ඉවන් උදාාර ගුණ සම්පත්තියක මේ දෙව් මිනිස් ලෝකයා ධර්ම දානෙදී මේ සමාදන් කරවන්න ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ගුණයක් නේ එතකොට මේ. එහෙමයි ස්වාමීනි. සසරේ තමන් එතකොට කොච්චර මේ පින තමන්ට කොච්චර අනුග්‍රහ කරයිද ශ්‍රේෂ්ඨ ගුණයක පිහිට වීම පිණිස. දෙව් මිනිස් ලෝකයා ශ්‍රේෂ්ඨ ගුණයක පිහිටවන තමන් සමාදන් කරනකොට තමන් ශ්‍රේෂ්ඨ ගුණයක පිහිටවන අනිත් පැත්තෙන් සමාදම ලැබෙනවා. උපකාර සැලසෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඒ උදාාර වූ ගුණ සම්පත් වල පිහිටන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතෙන් අදත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාළ ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාවයි උදා වූයේ. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්පොත සමූහයේ පින්වත් සමාජිකාවන් විසින් ඒක රාශි වෙලා ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජ සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා.
දිව්‍යංගි දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිව්‍යෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවෝත්තමයන්න් වහන්සේට මහා සංඝරත්නෙට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ශාසනික සේවයේ සුවසේ කරගෙන යන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පින්පොත සමූහයේ පින්වත් සමාජික සමාජිකාවන්ට උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. තව තවත් සුවසේ පින් දහම් රැස් කරගන්නට සුවසේ ධර්මයේ හැසිරෙන්න තුනුරුවන අනන්ත ආශිර්වාදේ දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. ඒ වගේම පින්පොත සමූහයේ පින්වත් සියලු සමාජික සමාජිකාවන්ගේ සුජීවත් සිටින දෙමව්පියන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්පොත සමූහයේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය මේ උදාර දහම් පරයයන් අද දවසෙත් අපට පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්පොත සමූහයේ පින්වත් සමාජික සමාජිකාවන් හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපේ තාදාය සිතින් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ කරුණ විමසමින් දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් ධර්මයෙන් අර්ථවත් වන ජීවිත සකස් කරගන්න හැම දිනාටම ධෛර්ය වාසනා උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡාව යලි රැගෙන අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.